කරලා නැහැ. ඔව්. දැන් දෙන්නේ. අපු යන්න. ඇයි මොකෝ? සෝරි ගණන් ගන්න එපා ඉතින්. මොකද මෙතන කරන්නේ? පන්තියට යන්නේ නැද්ද? නේ? ඒක නෙමෙයි. ඕගොල්ලන්ගේ කුමාරිකාවි. ඔව්වනේ. මග බලවලා ඉන්නවා. මේ ශාමිනී ඔයා යන්න පන්තියට මුන්ට පිස්සු. ෂේහාරා එයා එනකන්ද ඉන්නේ? එනවා මගේ එනවා. තාත්තේ මං අද බස් එකේ එන්නද? මේ පාරේ බස් සර්විස් එක හොඳයි. ට්‍රැෆික් උත් ක්ලියර්. බස් වල ගිහිල්ලත් පුරුදු වෙන්න ඕනේ තාත්තේ. ඔව්. හැබැයි වැරදි තැන්වල බහින්නේ නැතුව. මං යනවා තාත්තේ. බයි. මොකද පරක්කු? අන්න මග බලාගෙන ඉන්නවා. අපි බස් වල ඇවිල්ලා. නේද ශාමි? ඒකනේ. අනේ නැහැ. අපේ තාත්තද උදේ ඉඳන් ෆෝන් කොන්ෆරන්ස් එක. මං හිතුවේ අද එන එකක් නැහැයි කියලා. අපෝ එහෙම නැවිත් ඉන්නවද? විභාගේ අත ළඟනේ. ඒක විතරමද හේතුව? තව හේතුවක් තියෙනවා. විශේෂ හේතුවක්. හැබැයි ඒක කියන්නේ යන් ඒකනේ කිව්වේ. යන්. අනේ පිස්සා. මොකක්ද මේ රවුල් නියමය කියලා කියන්නේ? මොකක්ද මේ? මේක මේ රවුල ගැන කියන දෙයක්. හොඳයි. නියත උෂ්ණත්වයකදී ද්‍රව්‍යාංගික ද්‍රව මිශ්‍රණයක කිසියම් සංඝටකයක වාෂ්ප කලාපයේ ආංශික පීඩනය එම සංඝටකයේ ද්‍රවමය මූල භාගයේ එම උෂ්ණත්වයේදී සංශුද්ධ ද්‍රවමය සංඝටකයේ සම්තෘප්ත වාෂ්ප පීඩනයේ ගුණිතයට සමාන වේ. අයිසේ මං කීපාරක් කියලාද මේ මගුල් පන්තියට ගෙන්න බෑ කියලා. මේ පන්තියේ ඉන්න පැය තුනක කාලෙවත් ඔක නැතුවම බැරි කාර්ය බෝල පුද්ගලයෝ. තානුක නැගිටිනවා. අයිසේ නැගිටිනවා. මෙන්න ගන්න ෆෝන් එක. සෝරි සර්. ආයෙත් ගේන්නේ නැහැ. මං තව පාරක් කියන්නේ නැහැ. ගන්න ෆෝන් එක. ගන්නවා පොට් එක. ප්ලීස් සර්. ගන්නවා පොට් එක. අරගෙන මෙහෙට එනවා. දැන් බලනවා තමුසේ තාත්තා කතා කරන්නේ සමාජවාදය ගැන. මිනිහෙක් තව මිනිහෙක්ට කරදරයක් නොවි ජීවත් වෙන විදියක් ගැන. විනයගරුක සමාජයක් ගැන. ඒත් ඔයාට බෑ පන්තියේ පැය දෙකක් විනයගරුකෝයි. ගායත්‍රි වලම කියලා පස්සේ ඉඳ ගන්න. යනවා අතරින් ගිහින් වාඩි වෙනවා. යනවා ගිහින් වාඩි වෙනවා. අපේ මේ වැඩාධික මහත්තයාට උතරින් ඉඩ පොඩ්ඩක් දෙන්න. කාටද හුලං යන්නේ? කාටද පැච් ගේන්න තියෙන්නේ? මේ බලපංකෝ. මාර
සනිදාවන්නේ මම්මෝට ඇදුනේ. කවුරු නියමට අදාළ සමීකරණය x b සමානයි. ඇත්ත පන්තියට ෆෝන්ස් ගෙනාවට. දැන් අපිට උදාහරණයක් ගන්න. ඇයි ඕගොල්ලොත් කියන්නේ? බෙන්සීන් හා තොලුයි. මේ ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී අපි සයිලන්ට් දාලා තියෙන්නේ. පරිමාණයේ හරි එන්තල්පි හරි වෙනසක් වෙනවද? බැරිද අවස හම්බෙන්න? බලමුකෝ. ඉබ්බව දියට දැම්මාම ඇන්නෑව කිව්වද? කවුද බං ඔය ඉබ්බා? ඔබේ බාප්පා. ඇයි මොකද උතන? කමුසලට ස්ථාන මාරු වුණාද? මල්ලිගේ පොත් ගිය තැන. තාත්තා නම් ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ. අනේ මන්දා. එයාගේ වැඩ. ඒ මොකද්ද? ඒ පාර ඔය තව කාගේද කුඩු බිස්නස් එකක් පස්සේ දුවන්නේ? නැත්තම් ඉතින් උන්ටම ගිය රට. තරහකාරියොත් එමට. තාත්තේ නඩුවට මොකද උනේ? මොනවද ඉතින්? අපි දිනුවා. ඒගොල්ලෝ හිතාගෙන ඇති පත්‍රකාරයෝ මේචල් කරන එක ලේසි වැඩක් කියලා. චීෆ් කෙලින්ම කිව්වා. ලියපු අයගේ නම් දෙන එක ලෝකේ කොහෙවත් පත්‍රකාරයෝ අනුමත කරන්නේ නැහැ කියලා. හොරකම් කරලා මිනි මරලා තරහකාරයෝ හදා ගන්නවට වැඩිය පත්‍රකාරයෙක් වෙලා තරහකාරයෝ හදාගන්න එක මේ මායඳුන්ගේ පරම්පරාවටම නම්බුවා. කෝ පුතා ඔය හිටියේ උදේ ඉඳන් පාඩම. තාත්තේ මෙන්න ලෝකේ වෙනස් කරපු මිනිස්සු ජීවිතේ ගොඩනගා ගන්න ඕන කරන අනුපාන ඔය කියවනවා. කොහොමද? මොකද්ද? අරයා කවුද? මල්ලිනේ. ඔයාට කලින් මං ඉපදුනේ. ඒ කියන්නේ මං වාට වඩා වැඩි මල්. හරි. දැන් මොකක්ද අලුත්ම තත්ත්වය කියනවා? දන්නවනේ. slow and steady. මේ විභාගෙ බලාගෙන හරි. එයාලගේ ගෙදරින් නම් කවදාක්වත් ඔකට කැමති වෙන්නේ නැහැ. අපේ තාත්තා යාගේ තාත්තා ගැන ලියන්න පටන් ගත්තේ අපි දෙන්න යාළු වෙන්නත් ඉස්සර වෙලා. අපි ඕව ගැන කතා කරන්නේ. එයාගේ මගේ අදහස් ගැලපෙනවා නම් මට ඒ ඇති. Happy birthday, Shihara. Thank you, Hiruni. Cake කෑල්ලක්කම? ඇමතිතුමා ඇවිල්ලා වක් වෙලාද? නෑ. මාව අහුණානේ අර කේක් කපනාංශ වැඩවලට. ඒව නම් ඉවරයි. මේ ඇමතිතුමා මොකද ඩ්‍රින්ක් එකක් දාන්න? මේ ජය අපට සංගීත කණ්ඩායමක් ගෙන්න ගන්න තිබුණා නේද? ඇත්තටම ඇමතිතුමා කරන්න තිබුණා. ඉතින් අපි මේ අවුල උදවියට ආරාධනා කළේ.
අනිත් එක ඉතින් ඇමතිතුමත් ඇවිල්ලා පවුලේ කෙනෙක්. මම තියන්නමයි හිටියේ. thank you. කොහෙද දුවන්නේ? අයියෝ මට යන්න ඕනේ. මං එංගලත් ඉද්දි ඒ ඕන තරම් ලස්සන කෙල්ලෝ හිටියා. ඕන්නම් බැඳ ගන්නත් තිබ්බා. ඉතින් ඇයි බැඳගත්තේ නැත්තේ? බෑනේ. මෙහෙ එක්කෙනෙක් ඉන්නවනේ. ඒයි මස්සිනා මෙහෙවරෙන්. මං යන්නම්. අනාගත මස්සිනා කතා කරනවා. අඳුරන්නේ නැද්ද? මට මතක නැහැ. මං කාංචනා. අපිට යාව ගොඩක් දවසකින් හම්බුනේ නෑ නේද? මොනවද අරයා කියන්නේ? ටීම්ස් කංගී බෝල්බු හැටි. එහෙම එකක්වත් කරගන්න පුළුවන් නම් මොකද? ඒක තමයි. මං අර දඹුල්ල ඉඩමත් අරගෙන ෂෙහාරගේ නමට ලිව්වා. ඇමතිතුමා එතන ලස්සන ෆාම් එකක් තියෙනවා. අපි සේරම වෙලාවක යමු. අන්න එන කොහමද අද මෙතන ශානුකත් හිටියනම්. එහෙනම් මෙයාව අල්ලන්න වෙන්නේ නෑ අද. මෙතන හිටියත් නැතත් මගේ හිතේ ඉන්නවනේ. මට ඇති. මෙදාබාර ස්ටෆ් එක ඉන්නේ කෙලින්ම කොලම්බියාවේ. අනිත් එක ආණ්ඩුවලට වියදම් කරන්න අපේ ඇඟේ හිරි අරගන්නට. ජයේ වැඩක් කරොත් ඉතින් ඒකේ බලන්න දෙයක් තියෙන එකක් ඈ. අනිත් එක ඇමතිතුමා නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් දේ ඇයි පොරවෙන් කරගන්න හදන්නේ? මෙච්චර කල් මිනිස්සු ඔහොම කිව්වේ කට කහනවට නෙමෙයි නේ සර්. කවුද මේවට ඉව අල්ලන්නේ? කවුද ඉතින් ජයගේ පරණ යාළුවම තමයි. ඔය අප්පුන්ට ඉතින් අනුන්ගේ කුරු හොයනවා වෙන වැඩක් තියෙන එකක් ඈ. මායා දුන්නේ පත්තරකාරයා. නැතු ඉතින් වෙන කවුද? කොටින්ම ඔය මිනිස්සයා අපි ගැනත් කොයිතරම් දේවල් ලියලා තියෙනවද? අපේ අර සීනියර් ඔෆිසර් කෙනෙක් හිටියේ මිස්ටර් ජයවීර කියලා. මිනිහට ගෙදර යන්නෙත් මේ මිනිහා දපු කේස් එක නිසානේ. මට ඔය කේස් එක හොඳට මතකයි. අර ජෙම් ස්මග්ලින් කේස් එකනේ. අල්මේඩට ඒවා හොඳට මතකයි. මොනවා වුණත් පොලිසියේ ලොකු මහත්තයෙක් ප්‍රතිපත්ති ගැන කතා කරනවා අහන්නත් ආසයි. හතරකාරයෙක් වුණොත් මායා දුන්නේ වගේ වෙන්න ඕන. මිනිහට කොන්දක් තියෙනවා. මා හරි ආසයි ඒ වගේ මිනිස්සු. එක්ස්පර්ට් චෙස් ප්ලේයර් කෙනෙක් හැම තිස්සෙම සෙල්ලම් කරන්නේ තවත් එක්ස්පර්ට් චෙස් ප්ලේයර් කෙනෙක් එක්ක. නේද හැමතිස්සෙම? ඉතින් මගේ නම් හිතට හරි නෑ නාම. ඒ මොකෝ? මල්ලිගේ සම්බන්ධය ගැන හිතනකොට මට හරි බයක් දැනෙනවා. මටත් ඕක හිතුණා. ඔයාට නොකියුවට. ඔය ජයවර්ධන හරි සූක්ෂම මිනිහා. දන්නේ දන්නවා. හරියට පැටලු හැම පොරවගත් වෘකෙක් වගේ. මල්ලි ගැන විතරක් නෙමෙයි. මට තාත්තා ගැනත් බය හිතෙනවා. ඒ ගැන නම් බය වෙන්න එපා. මෝඩයෙක් නෙවෙයි නම් ලේසියෙන් ජර්නලිස්ට් කෙනෙක් තියන්නේ නැහැ කවදාවත්. මං හිතන්නේ ජයවර්ධන එහෙම මෝඩයෙක් කියලා. ඒකම තමයි මටත් තියෙන බය. බර්ත්ඩේ එකට නාව හිත තිබුණේ ඔයාලන්. කො දෙන්න බලන්න ඔය අත. අනේ තෑන්ක්ස් ෂාන්. මුන්දෙන්න කොහෙද බං? හරි නේද? ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ මුදුත් මාරු කරනවා. අනේ අනේ මේ දෙන්නට මෙහෙම ඉන්න දීලා අපි යමුද එක්සිබිෂන් එක බලන්න. තමයි. මොකද දරුෂ්ක? හරි. අපි අර පැත්තට යනවා.
ඕගොල්ලෝ ඉතින් හිමීට එන්නකෝ. අපි යනවා. දෙන්නටම සුබ මංගලම්. දැන් ඔයාලට සන්තෝෂ ඇති නේද? තව අවුරුදු 5කින් 6කින් ડોક્ટર ශානුක මායා දුන්නා. ඇයි මං විතරද? එතකොට ඔයා? මං ඔය තරම් බ්‍රයිට් නෑනේ. සල්ලි තියෙන තැන්වලත් මොලේ තියෙන කෙල්ලෝ ඉන්නවා කියලා මං දැනගත්තේ ඔයාගෙන්. ඔයා මේ පාර බර්ත්ඩේ ගන්නේ ප්‍රොමෝෂන් එකකුත් එක්ක. හරිද? පරක්කුද? අද යන්න වෙන්නේ බස් එකේ. ලොකු තෑග්ගකුත් එක්ක අනාගත සහකරු සමග. Yes, පුතා. දන්නවද කවුද කියලා? කවුද? තාත්තගේ හොඳ යාළුවෙක්ගේ පුතෙක්. මගේ හොඳ හිතවතෙක්ගේ පුතෙක්. ඒ කවුද? තාත්තගේ ෆේවරිට් ජර්නලිස්ට් මිස්ටර් මායාදුන්. හුඟ කාලයක් හුඟ දෙනෙක් හිතාගෙන උන්නේ මං නෝන්ජලෙක්. එක දවසක් එක කෙරුමෙක් මට අතිස්සුවා. ඊට පස්සේ කිසි කෙනෙක් මට හරස් උනේ නෑ. මත්තටත් මං හිතන්නේ නෑ මට කවුරුවත් හරස් වේවි කියලා. ළමයි දැන් ලොකුයි. උන්ට මොලයක් එහෙමත් ඇතිනේ. මං කවුද ඉතින් ඕවා හදන්න? හැබැයි ළමයට තරවට්ටු කරන්න එහෙම නෑ. හොඳේ? මං මගේ දුවට ආදරේ. ශාරා කවදද ඕගොල්ලන්ගේ පන්ති ඉවර වෙන්නේ? තව සති 2-3කින් ඉවර වෙයි අම්මා. දැන් සිලබස් කව කරලා ඉවරද? ඉවරයි. දැන් යන්නේ රිවිෂන්. අර මායා දුන්න කියන ජර්නලිස්ට් කි පුතා ඉන්නෙත් ඕගොල්ලන්ගේ පන්තියේනේ. ඇයි අම්මේ එහෙම වෙන්නේ? තාත්තා මොනා හරි කිව්වද? තාත්තා නම් හුඟක් දේවල් කිව්වා. හුඟක් දේවල් කියලා කිව්වේ? මට නම් තේරුන්නේ නැහැ. ඒවා ඉතින් ඔයා දන්නවා ඇතිනේ මට වඩා හොඳට. මට නම් බයයි බෑ. අම්මා කියපු වචනෙන් ගොඩක් දේවල් කියවුණා කියලා මට හිතෙනවා. ඊට පස්සේ මට මගදී ආව හම්බ වෙන්න බැරි වෙයි. දැනට තියෙන හොඳම දේ තමයි එයාලා කියන විදියට සද්ද නැතුව ඉන්න එක. නැත්තම් අපිටයි පාඩු. අනේ ශානුක. ඔයා මේ මොනවත් හිතර ගන්න එපා. විභාගෙට තව සුමානයයි. අපි ඉස්සර වෙලා ඒ වැඩේ හරියට කරමු. මගේ රත්තරන් ශානුකට මං හැමදාම ආදරේ.
ආදරේ මේ ඔයාගේම ශ්‍රේයා එතන ඉන්නවද? මල්ලිගේ විභාගෙ ළඟයි නේද? මේ අතින් නේද විභාගෙ ලියන්නේ? මේ මල්ලි තමයි විශ්වහර ජයවර්ධනත් එක්ක යාළු වෙලා ඉන්නේ. අඳුරගන්න සන්තෝසයි. මනමාලකම මුණෙම පේනවා. මෙයා හැබැයි ඒක දිගටම ගෙනියන්නේ නැතිලු. මොකද දන්නේ නැහැ නේද? දිගටම ගෙනිච්චොත් මුළු ඇඟේම ඇටකටු මෙන්න එහෙම කැටෙන්න පුළුවන්ලු. මල්ලිගේ ඔය සම්බන්ධයෙන් නැවතුනොත් තමුසෙට දොස්තර විභාගෙට යන්න පුළුවන් වේවි. නැත්තම් තාත්තට කොර්නල් විභාගෙට යන්න සිද්ධ වේවි. දැන් උඹ ඔය සිද්ධිය අක්කට කිව්වද? කිව්වා නම් එහෙම එයා ඒක අම්මට කියලා අම්මා තාත්තට කියලා ඕක පත්තරෙත් ගිහිල්ලා නවතින්නේ. මගේ හැමදේම දන්නේ උඹ විතරයි. උඹ දැන් මේක චෙහරාට කිව්වද? මේ වෙලාවේ හැටියට එයාගේ ඔළුවට අනවශ්‍ය බරක් දාන්න මම කැමති නෑ. අරත් මචං විභාගෙට තව දවස් කීයද? ඒක ඇත්ත. පළමුව විභාගය. දෙවනුව සතුරාට මුණ දීමේ ශක්තිය. තුන්වෙනුව උඹ මොකක්ද කියලා දන්නවද? ප්‍රේමය. ආදරණීය ප්‍රේමය. හැබැයි මචං කොයි දෙයක් කරන්න ඕනේ? කල්පනාව. අන්න උඹටත් හරකට වගේ තේරුණා. හැබැයි මචෝ මේ ගැන කාටවත් කියන්න නම් එපා. කෝකටත් කල්පනාවේ. උත්තර ලියන්න කලින් හොඳට කියවන්න. හරිද? තේරුණානේ? පහුගිය අවුරුදු දෙක තිස්සේ අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. පාඩම ගැන විතරක් නෙමෙයි ලෝකෙ ගැන. අපි පාඩම් කළා. hina වුණා. සර් බැනුම් ඇව්වා. ඔව් බැන්නා. නැත්තම් කොහොමද උඹලව ආම්බම් කරන්නේ? සර්. මේක අපේ. Thank you. Thank you. ඇයි අපි ආදරෙත් කරා නැද ශානුක? අපි ආයෙත් මේ පන්ති කාමරේදී හම්බ වෙන්නේ නැහැ. අපි ඒත් හම්බ වෙනවා. සසල විලයි පිල්ලි උරයි නෑ බෙන්බෙන්නේ මුකුළු සුවලයි ආදරයයි නෑ තනි වෙන්නේ ඉරයි හඳයි සවාරියයි ඕප දූප කතා හොයයි තව ලස්සන එක දවසක් වතුරේ ගියා කියන්නේ ඇයි කතා සරිත් සාගරේ සරයි
පලාවර්ණ කලාප නෑ හැමතැන රතු වෙලි තෙල්වේ ජීවන ගමනේ සකල සියලු දුරු දුරු සිරියාලක මන්දාපුර කොහෙද තියෙන්නේ බොරු කතා පළක් නෑ ජීවිතයම වීණාවකි වෙනවා යන්න හුරු අයියෝනේ සුරා විතක් පුරා අතපත් මීරට පිටුපා කවුරුද යන්නේ හංගන්නිට මොලවන් යන විරල සුවඳ විලවුන් මිනි නොකී ආදරේ බොරු කතා පළක් නෑ මේ ආදර මානසවිල දියද නොයා පීනුම් බෑනේ සසල විලයි පිල්ලිවුරයි සසල විලයි පිල්ලිවුරයි නෑ වෙන් වෙන්නේ නුකුළු සුසුම් වැලයි ආදරය නෑ තනි වෙන්නේ ඉරයි හඳයි සවාරියයි කෝප දූප කතා හොයයි තව ලස්සන එක දවසක් වතුරේ ගියා කියන්නේ ඇයි කතා සරිත් සාගරේ සරයි Shehara Man Lalita පුතේ විභාගේ හොඳට පාස් වෙන්නයි කියලා හිතේ තියාගන්න. අවිද්‍යාවේ අඳුර දුරු වී ආලෝකමත් වේවා. ඒකටද පහන් පත්තු කරන්නේ? මට අක්කා ගැන කියලා තියෙනවා. විභාගේ හොඳට කරන්න. අපි ගිහිල්ලා එන්න. බෝපැල වගේ තමයි ඔය මිනිස්සු සමාජයේ ඉන්නේ. ඒත් කරන තරමක් කරන්නේ පඩත්තල වැඩ. ඔය මුල්කහම ගලවන්න ඕනේ. ඒක කරන්න පුළුවන් අපි වගේ ජර්නලිස්ට්ලාට තමයි. මායාගේ ඉතින් ජීවිතේම කැපෙලා තියෙන්නේ ඕකටනේ. ජයවර්ධන උන්නේ හේ මේ පාර මුළු ලංකාවටම ඇති වෙන්න කුඩු ගෙන්නන්නයි හදන්නේ. බලමු. හැබැයි මායා දුන්නේ වංචා දූෂණ වලින් වෙන පාඩුව වළක්වා ගන්න පුළුවන්. නමුත් මේක එහෙම මුළු තරුණ පරම්පරාවම ඉවරයි. හැබැයි චීෆ් ජයවර්ධන උන්නේ නැහෙනම් තමන්ගේ දූසිංගිත්තට තනිපංගලම යන්න එන්නවත් දෙන්නේ නැහැ. මේ පන්තියේ උදවිය කොහොම තමයි තරුණ පරම්පරාව ආරක්ෂා කරන්නේ? ඒකනේ මටත් කොල්ලෙක් හිටියානම්. ජර්නලිස්ට්ලා හැමදාම ඉන්න ඕනේ සමාජයට වැඩි ඉදිරියෙන්. අන්න ඒක තමයි මායා දුන්නේ අපේ තියෙන වටිනාකම. Go ahead Maya. කුඩුවර්ධ ඇමතිතුමා මායා දුන්නට මගේ නම නැති වුණාම පත්තරේට හෙඩිබක්වත් නැහැනේ.
රටට වෙලා තියෙන ජයේ හොඳ වැඩක් කරපන් කවුරුත් ගණන් ගන්න. නිකමට ගොඩ වෙලා ඵලයන් නයිට් ක්ලබ් එකට. ඒක පත්තරේ පව්වෙනිද ෆ්‍රන්ට් පේජ් එකේ. හිතට හරිම සැහැල්ලුයි නේද? මට නම් ඒකේ අනිත් පැත්ත. කවදා හම්බ වෙයිද මන්දා? කරන්න තියෙන දෙයක් කියපන්. අපි ලෑස්ති. දරුවනේ කොහොමද විභාග කටයුතු? හොඳට කළාද? ඔව් ආන්ටි. සමහරු ඉන්නවා ආන්ටි ෂුවර් මෙඩිකල් කොලෙජ්. ෂෙහාර ඉතින් ඒ ලිස්ට් එකේ ෆස්ට්. යාළුවට ෆුල් සපෝට් නේද? නැත්තම් ආන්ටි යාළුකමෙන් ඇති වැඩේ මොකද්ද? හෙලෝ ෂෙහා. හෙලෝ ශාකු. විභාගේ කොහොමද ඔයාට? මට නම් හොඳයි. ඔයාට කොහොමද? මාත් හොඳට කළා. ඉතින් ඔයා කොහෙද ඉන්නේ? හන්දියේ ඉන්ටර්නෙට් කැෆේ එකක. කවුද ගෙදර ඉන්නේ? ඔක්කොමලා ඉන්නවා. ශානුක මට ඔයාව බලන්න ඕනේ. ඒත් කොහොමද? මටත් එහෙමයි. වෙබ්කැම් තිබුණා නම් බලන්න තිබ්බා. ඉන්නකෝ. මං ළඟදිම දාගන්නම්. අද කාලේ උපන්දිනයකදී එහෙමත් ගෙදරක තමයි මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ. නැත්තම් ඉතින් ඒකත් අනම්මනම් ಜಾති පාවිච්චි කරගන්න හේතුවක් කරගන්න එකනේ සිද්ධ වෙන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට මේවා sannivedana වෙන්න ඕනේ හාමුදුරුවනි. මට ඉතින් මේගොල්ලන්ට දෙන්න තියෙන්නේ එච්චරයි. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං ආදි ගච්ඡanti සම්මා සංකප්ප ගෝචර. සරුදේ හැටියටත් නිසරුදේ හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන්නෝ සරුදයක්ම ලබති. එහෙමයි හාමුදුරුවනේ. සුවපත් සුවපත් වේවා. මේ මහත්තයා අපේ පුතාගේ යාළුවෙක් හාමුදුරුවනේ. Many happy return of the day. Thank you. Thanks මචං. ඕක මගෙන් නෙමෙයි. ශිහාරගේ. ලස්සනද? ඕක ශාමිලා ගත්තේ එවල තිබ්බේ. ෂා. මගේ ජීවිතේ ලැබිච්ච වටිනාම තෑග්ග. ෂා. මගේ ජීවිතේ කරගත්ත ලොකුම පින්කම මේක. අනේ සාත්. කොහොමද දැන් ඉදර තත්ත්වේ? දැන් නම් ප්‍රශ්නයක් නැහැ. එයාලා හිතන්නේ දැන් ඒක ඉවරයි කියලා. කෝ මගේ පළල්ල දාගෙන නේද ඉන්නේ? නැතුව ඒක ගලවන්න මම මැරෙන්න ඕනේ. අසුබ කතා කියන්න එපා. ශානුක මට හැමතිස්සෙම ඔයාව මතක් වෙනවා. මචං. Wow! Who is beauty queen? Shamali. ඇයි ඔය අපේ ඇමතිතුමාගේ පුතා රණෝච්ච විරුද්ධ? මට නම් එයාගේ කිසිම මරදක් පේන්නේ නැහැ. ඔයාට ඉතින් හොඳ නරක නොපෙනෙන්න පටන් අරන් හුඟක් කල්නේ.
ශාමලි මේ ගෙදර මූලිකයා මමයි. මේ ගෙදර තීරණ ගන්නෙ මමයි. දුවා එනවා තාත්තේ. Why? Sick මචං. ස්ටක් වුණානේ. මේ මං නංගිගේ රූම් එකෙන් මේල් කරන්න. අඬ ගැහුවට කමක් නැහැ. හැබැයි ඔය ගන්න තීරණ නිසා කවදා හරි දවසක අපිට අනන්න සිද්ධ නොවුනොත් ඇති. ඇයි තාත්තේ? ඇයි මටත් එහෙමයි. ශ්‍රේයා මට කියන්න අපි ඩොක්ටර්ස්ලා වුණාට පස්සෙත් ඔයාලගේ ගෙදර අය විරුද්ධ වුණා. අපෝ එහෙම වුණොත් මම තනි කැමැත්තට එනවා ඔයත් එක්ක. තෑන්ක්ස් ශ්‍රේයා. මට ඒ ඇති. ඔයාලගේ ගෙදර අය අකමැති වුණත් අපේ ගෙදර අය කැමති වෙන බව මට විශ්වාසයි. My God. තා පොඩ්ඩෙන්. ඉස්සර කාලේ රජවරුන්ට ආභරණ 64ක් තිබ්බලු. මොකද? දෙන්නත් එක්ක ආයේ රජ කාලේටවත් යන්නද කල්පනාව? නාමල් දැක්කද? මොකද්ද? අරයාගෙන් මෙයාට ආදරණීය තෑග්ගක්. ආදරේ වසන්ත කාලේදී ඔහොම තමයි. ඇයි? දැන් අපිට ගිම්හානද? නෑ සීත කාලේ. කට. දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. මීට සුළු වේලාවකට පෙර කොළඹ බොරැල්ල මන්සන්ධ්‍යාසරදී අධිබලතී බෝම්බ පිපිරීමක් සිදු විය. මේ පිපිරීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි ආරක්ෂක අංශය විශ්වාස කරයි. මින් වැඩි පිරිසක් පිපිරීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ නවත්වා තිබූ මාර්ගාංක 174 කොට්ටාව බර්සතේ ගමන්ගත් මගීන් බව සැලකේ. ටෙරන්ස් බලන්නකෝ මුන් ටාගට් එකකට යන හැටි. බලන්න මුන්ගේ ඩිසිප්ලින්. මුන්ගේ ඩෙඩිකේෂන් එක. 4 දිනකින් පටන් ගත්ත කල්ලියක් නේද ওই තත්ත්වයට ආවේ? උන්ට කොහෙන්ද බඩු වෙන්නේ? භාගයක්ම කස්ටම් එකේ. භාගයක්ම හොරණවලු. කස්ටම් එක ගැන අපි ඉතින් නොදන්නව. ඒක හරි. මෙන්න අපි පොරොන්දු වුණ දේ. Thank you very much Mr. Jawardhan. You're welcome. අපි එන්නම් එන. Good morning. Good morning. යන්නද? Almost too late. නංගි රූම් එකට යනකොට එයා කම්පියුටර් එකෙන් අර බොයි එක chat කරනවා. මට හොඳටම විශ්වාසයි ඒ බොයි එකේ එෆෙක්ට් එකක් තියෙනවා කියලා. එහෙමනම් ඒකයි මේ කම්පියුටර් රූම් එක කළා තියෙන ගනුදෙන්න. chat room. අපි ඕවා ගැන හොයන්නේ නැහැනේ පුතා. දැන් ලෝකේ දියුණුයි තාත්තේ. ඉස්සර කෙල්ලන්ට තමා කාමරවල දාලා කොල්ලන්ගේ සම්බන්ධකම් නැවැත්තුවේ. ඒ දෙන්නම මෙඩිකල් කොලෙජ් එකෙන් මොකද වෙන්නේ? ඒ ගියොත් ඉන්නේ මේක වල්කලෝ වලින් කපන්න බෑ. කපනවා නම් කපන්න ඕන තුරුම්පු ආසියාගේ. බලන්නකෝ හරියටම කරුමිටම වෙන දේවල් නැත්තම් ඉතින් වෙනදට යන එන පැත්තක් ඈ උදේ අපේ විතර ගිය ගමන ඉතින් ගමන් ඔයාව තම්බ වෙලා එනවා කියලා කිව්වේ මල්ලියේ අනේ දැන් ඉතින් යා ඉන්නේ තනුෂ්ක
මට නම් මගේ දරුවෙක් නැති වුණා වගේ. මගේ මල්ලිට හිටපු හොඳම යාළුවා. සමහරෙකුට නම් දරුවෝ ගැන නොහිතන එකත් පුදුමයක් නෙමෙයි. මගේ පන්තියට හොඳම ළමයි තුන් දෙනාගෙන් එක්කෙනෙක්. එක්කෙනෙක් විශ්ට ජයවර්ධන කිව්වා. අනිත් එක්කෙනා ශානුක. අනිත් එක්කෙනා තමයි මේ ළමයා. අපි කොච්චර උත්සාහ කරනවද අපේ තරුණ පරපුර රැකගන්න? ඇයි රට වෙන ඒ උනාට කරුමේ කියන්නේ හොඳ උන් ටික මැරිලා යනවා. කුඩුකාරයෝ විතර වෙනවා. මේක නෙමෙතිතුමා මරුවට කියලා වෙලාවක් නෑ. කවදාද කොතනද කියලා කාටද කියන්න පුළුවන්. මට අන්තිමට ධනුෂ්ක හම්බුනේ අපේ ට්‍රිප් එකේදී. ජීවිතය කියන්නේ එක විදිහකට බලාගෙන ගියාම ට්‍රිප් එකක්. සමහරු ගමනාන්තයේ දක්වා යනවා, සමහරු මගදී බහිනවා. අපේ තරුණ පරපුරට පුළුවන් වෙන්න ඕන හරි බස් එක තෝරගන්න. අනාගතේ බාර ගන්න ඉතින් තවත් කුල්ලෙක් ඉවරයි. तुमसे
නේද? මතකද? බෑ. දොස්තර විභාගේ ගන්නවද? නැත්නම් තාත්තම කොර්නල් විභාගෙට යවනවද? සාමාන්‍යයෙන් අපි දෙපාරක් කියන්නේ නැහැ. තේරුණාද? ඒ අපේ හැටි. දැන් කඩින් ප්‍රශ්න ඉවරයි. ඊළඟට තියෙන්නේ අවසාන මහත් තරගය. මොකද ඔච්චර පරක්කු උනේ? කොහෙට හරි ගියාද? ඔව් මං චුට්ටක් කවුන්ටර් ළඟට ගියා. ඒකයි පරක්කු. ශාකු මං ඇඟිලි ගැනගෙන ඉන්නේ අපි මෙඩිකල් කොලේජ් යනකම්. මේ ඒක නෙවෙයි. ඔයාලගේ අයියාගේ සම්පූර්ණ නම මොකද්ද? ඇයි මේ හදිස්සියේ එයාව මතක් වුණේ? හදිස්සියේ නෙවෙයි. පොඩි වැඩකට. මනෝජ් දුෂ්මන්ත ජයවර්ධන. මට ඔයාට ලොකු දෙයක් කියන්න තියෙනවා. මං ටික දවසකට කොළඹින් පිට යනවා. මොන වටද? මං කියන්නම් පස්සේ. ඒක ලොකු විස්තරයක්. මොනාද ඔයා මේ කියන්නේ? ඔයා මේක කාටත් කියන්න එපා. මං බිස්නස් එකට යන්නේ. ගෙදර අය මොකද කිව්වේ? එයාලා දන්නේ නැහැ. මං ආව ගමන්ම ඔයාට මේල් කරන්න. කවදද එන්නේ? මාසකින් දෙකකින් අවුරුද්දකින්. ශානුක බිස්නස් පුදුමයි. Hey. Ini hari Honda juga. Balapun buat apa? Kita balapun. Bos, ini hari awalak dah lagi. Ade, ni mah bandel. Ada banyak kan? Kalau kalau tadi nggak tahu kalau 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 dia mah bandel. Kalau Sura Vira sudah bertiup. Tangkap apa?
Good morning. Madam. දැන් සනීපයි නේද? ඔව්. Okay. Let's see. Now whose patient is this? Whose patient is this? Sorry, madam. He's mine. Okay, Shahara. What's the history? Madam, he's Mr. K.P. Sirisena from Nugegoda, 65 years. He's having high fever and shortness of breath about 4 days. And gone to a GP, antibiotics are given. Shahara, is that all? Yes, madam. What about the chest X-ray and full blood count? Sorry, madam. X-ray has taken and there was a shadow on it. And full blood count? And neutrophil 90%, lymphocytes 10%, platelets 180,000. මට මෙදා බලපු patient දැන් ගොඩක් හොඳයි. මම යන්න. See you. Okay. Shahara, are you okay? Yes, madam. Excuse me. Hello, Shahara. Are you sure? Oh, madam. අත මගේ ඔළුව ටිකක් රිදුනා. ඒකයි. මම නම් දැක්කේ ඔය ඔළුව කැක්කම දවස් ගාණක් ඉඳලා තියෙනවා වගේ. ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉන්න එකේ ඒවටත් බෙහෙත් දැනගත්තොත් හොඳයි. Whatever. Don't forget why you are here for. Okay, Shahara? Thank you, madam. ආශාමලි ඔය අර්ක ගැන දුවගෙන් ඇහුවද? මට බෑ ඌ අහන්න දැම්ම මෙයාගේ. මේ දවස්වල අපේ ඇමතිතුමා ඉන්නේ මාර ජොලියෙක්. මොකද බෑන්ස්ට විදේශීය අමාත්‍යාංශය ලැබෙනවා. ඒක ගැනනේ මිනිහා හීනමම මා හිටියේ. සමහරුන්ට මුළු ජීවිත කාලෙමත් හීනයක් නේ. ඒක හැටි දෙයක් නෙමෙයි. සමහරු රැට හීන දකින්නවා. සමහරු දවල්ට හීන දකින්නවා. දුවගේ දැන් බඳින වයස. බඳින වයස? අර ළමයා ප්‍රශ්නේ දුවට සෑහෙන්න බලපාලා තියෙනවා මම හිතේ. ඇයි ඔයා එහෙම කියන්නේ? ගෑණියෙක්ගේ හිත තවත් ගෑණියෙකුට හොඳට කියවන්න පුළුවන්.
ශාකු කෝයා ඔයා කොහෙද? ඔයා කවදා හරි එනවා නේද? මාව හොයාගෙන ඔයා කවදා හරි එනවා නේද? ශාකු මම බලාගෙන ඉන්නවා. මං දන්නවා කවදා හරි ඔයා මාව හොයාගෙන එනවා කියලා. ශාකු මගේ ශාකු ශාකු ඔයා ඔව් ෂයා ඔයාගේ ශාකු ඔයා මෙතන ආවේ කොහමද? නැගිටියා ඔයා කවදා හරි මාව හොයාගෙන එනවා කියලා. හොයාගෙන එනවා කියලා. මන් තීරණයක් ගත්තා.
මට ඔයාව ඕන නිසා. ඔයා තව චුට්ටක් ඉවසන්න. මම ඔයාට හැමදේම කියන්නම්. දැන් ඔයාවනේ. මට ඒ හොඳටම ඇති. ෂෙහා මම මොකද කියන්න එපා. ඔයා මල් ළඟට වෙලා ඉන්න. මට වෙන මොනවත් ඕනේ නැහැ. සුදු බේබි ශීලා උඹ අහලා තියෙනවද ටච් මහල් ගැන? අර හන්දියේ තියෙන සයිබර් කඩේ නේද නෝනා? හරි හරි ඒකෙන් කමක් නැහැ. ඕක දීලා ඵලයන්කෝ. මතු ආත්මේදී ඔබ මගේ ඔබ ඕම් සිවරට දෙදිමුන්න මාම් දෙදිමුන්න දිවියන් මාම් කියන්නේ මේ දෙදිමුන්න දෙවි හාමුදුරනේ මේ වහන්සේ දරේ කන්නලව කරන මේ නරඹනොන්ට අනුකම්පා කරත්වා වඩා ආයිබෝ වේවා. අවසරයි අවසරයි සාදු. අපලයි බොහොම අපලයි. චන්ද්‍ර ඒ රාෂ්ටකේ ජන්ම ඒ රාෂ්ටකේ එකට ඇවිල්ලා මේකේ හැටියට නම් ගෙදර ඉන්න විදිහක් නැහැ. ඉන්නවයි නෑ නේද? අම්මේ අඬන්න නැතුව ඉන්නකෝ. කෝකටත් අපි දරුවව දැඩිමුණ්ඩ දෙයි හාමුදුරන්ට බාර කරමු. චන්ද්‍ර ඒ රාෂ්ටකේ ජන්ම ඒ රාෂ්ටකේ
ඊටද සුමහා දශාවේ නිසා බලමු උත්සාහ කරලා බලමු. දෙයනේ මගේ දරුවා. අම්මේ ෂෙහා අපි මේම හම්බ වෙන බව කාටවත් කියන්න බෑ. හොඳද? මම ඊට පස්සේ ඔයාගෙන් කිසි දෙයක් අහන්නෙත් නෑ. කාටවත් කිසි දෙයක් කියන්නෙත් නෑ. මට ඕනේ ඔයාව විතරයි ශානුක. කොහොමද අතේ තිබුණු බ්‍රේස්ලට් එක? මම මේක කවුරුවත් දෙන්නේ නැති. කාටවත් ගන්න බැරි. නිල් පාට වලාකුළක හැංගුවා. ඇත්තට? ඒක නෙවෙයි. ඇයි ඔයා දැන් chat එකකටවත් දෙන්නේ නැත්තේ? අපි තව චුට්ටක් ඉවසමු. මාසයක් දෙකක්. අපි දෙන්නටම එකට ඉන්න පුළුවන් ලෝකයක් හැදෙනකම්. මම බලන් ඉන්නව ශානුක. කාටත් හොරා ලස්සන සුදු ඇඳුමක් ඇඳගෙන ඔයාගේ මනමාලි වෙලා ඇයි මේ ඇස්වල කඳුළු? ඔයා පහුගිය කාලෙම හිටියේ වෙනමම ලෝකෙක. මිනිස්සු සතුට හොයන්න මොන මොන දේවල් කරනවද අම්මා? හේතුවක් නැතුව? නෑ අම්මේ. හරි සාධාරණ හේතු ඇතුව. මට කියන්න බැරි දෙයක්ද දුව? මම මහත්තයාට කියන්නේ හිත හදාගන්න කියලා. බලාපොරොත්තු මිනිස්සුන්ව ජීවත් කරනවා. මට දැන් මහා හිස් බවක් දැනෙන්න අර ගෑන් මිනිහයාගේ මුහුණ දකින්නකොට ඒ හැඟීම දෙගුණ තෙගුණ වෙනවා හාමුදුරුවනේ. මහත්තයා වගේ කෙනෙකුට මං ජීවිතය ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහනේ.
මං දරුවව දැඩි මුණ්ඩ දෙයි හාමුදුරන්ට බාර කළා. අලුත් නුවර ගිහිල්ලා දවස් 7ක් සෙත් කවි කියන්න කිව්වා. බොහෝම අනුහස් ඇති සිද්ධාස්ථානයක්. යක්කුන්ගෙන් පවා වැඩගත්ත උත්තමයෙක්. අපටත් දැන් මේ කාලේ හැප්පෙන්න වෙලා තියෙන යක්කු එක හාමුදුරුවනේ. බලමු. Good morning. Good morning. මටත් තේරුණා. ඒ ඔයාලට පේන හැටි වෙන්නේ නැති. ඔයාලා මොකට තියාගෙන එච්චර හොයන්නේ? හරි මම මේ නිකන් ඇහුවේ. මට පේන්නේ ආදන් ලොකු සතුටකින් ඉන්නවා වගේ. නැතුව. Yes. Got it. ඇයි මොකෝ මේ? 21 වෙනි සියවසේ නවතම සොයා ගැනීම. ඉක්මනට ලියා ගැනීමට අමතක වෙන්න කලින්. අද වේලාසනින් යන්නත් ඕනේ. හරි. දැන් මේක ලියා ගනින්කෝ. අපි කියන දේවල් බොස්ට විශ්වාස නැද්ද? අනික අපි මේවා පුරුදු වෙන්න කරන දේවල් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බොස්. බ්ලැකීලා මේ වැඩේ කළා. ඒ ගැන මගේ අබමල් රේණුක අවිශ්වාසයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ මලයකා කොහොමද මගේ දුව මුණ ගැහෙන්න එන්නේ කියලා. බොස් තරහවෙන් දෙපා මෙහෙම කියනවට. මේක හිතලුවක් වෙන්න බැයිද සර්? මොකද මම ඉංග්‍රීසි චිත්‍රපටයක දැක්කා. ඒකේ කොල්ල මැරෙනවා බොස්. ඊට පස්සේ කෙල්ලව හම්බ වෙන්න එනවා. එකට ගමන් බිමන් යනවා. යකෝ පරිස්සමෙන් කතා කරපන්. බොස් ඇත්තම කියනවා බොස්. ඒ ඉසව්ව අඩි 30කට වැඩිය ගැඹුරුයි. ඔච්චර ගැඹුරුද කියනවනම් එක බුබුලක්වත් උත්ත නැග්ගේ නෑනේ. විද්‍යාව හා තාක්ෂණය කොච්චර දියුණු වුණත් දුවේ මනුෂ්‍යයන් ළඟ මනුස්සකම තියෙන්න ඕන. මම කියන්නේ ගෑණියෙක් මෙනෙක් වුණාම අපේ දෙපා මහ පොළොව මත තියාගෙන ඉන්න ඕන. තාත්තා මොකක් ගැනද මේ කියන්නේ? දුවගේ අම්මයි මායි කසාද බැන්නේ අපේ දෙමාපියන්ගේ අපේ ඥාති මිත්‍රාදීන්ගේ ආශිර්වාදය මැද. මට නම් තේරෙන්නේ නැහැ තාත්තා කියන දේ. දුව දන්නවා මං දුවට කොච්චර ආදරේද කියලා. මං කොච්චර දුවට ආදරේ වුණත් ශේහාරා මායා දුන්නේ වෙනවට මං තදින්ම විරුද්ධයි. දුවට කොහෙදද ඔය හදේ හම්බ වෙන්නේ? එහෙම එකක් නෑ තාත්තේ. මං ඒක නිකන් කටට ආවට අම්මට කිව්වේ. නේද අම්මේ? කටට ආවට එක දේවල් කියන ජාතිය මිනිස්සුන මේ ජයවර්ධන. හරි. තෝ ඉතින් ඇත්ත කිව්වනේ. මොකටද ඉතින් ඕක තව හාරක්සන්නේ? ඒකර තමයි දැන් ඉන්න හොඳම සයිකියාට්‍රිස්ට්. මං කොයි එකටත් කියලා එයා එක්කලා හෙට හවස අපොයින්ට්මන්ට් එකක් දාගත්තා. ඇයිෂා ඇයි ඔයා එහෙම කළේ? ඇයි ඔයා මම එපා කියපු දේ කළේ ෂෙහා? ඇයි ඔයා අපි ගැන ඒගොල්ලන්ට කිව්වේ? දැන් සේරම ඉවරයි. ඒ ශානක මේ අපිට බෑ.
හැමදාම මේක හංගන් ඉන්න. ඔයා ඉක්මන් වුණා වැඩි ශ්‍රේයා. මං මෙහෙ ඉන්නේ. නෑ. එහෙම වෙන්නේ නෑ. ඔයා එනවා. ඔයා අපෝ වෙනවා ශානුක. ඔයාගේ ශහර පල්ල යන්න ඔයා අපෝ වෙනවා ශානුක. ඔයා අපෝ වෙනවා. හිතුවට වඩා ඉක්මනින් හැම දෙයක්ම සිද්ධ වුණා. කමක් නෑ. මං ඔයාට හැම දෙයකටම හේතු කියන්නම්. ඔයාට මතකද මං කිව්වා ඒ සිද්ධ වෙච්ච හැම දෙයකටම හේතු තියෙනවයි කියලා. මං ඒ ඔක්කොම ඔයාට කියනවා. දැන් නෑ. ලබන බදාදා දඹුල්ලේ කණ්ඩලම වැව් ඉස්මත්තේදී. කාලයකට පස්සේ තමයි 4 දෙනා එක්කලා ගමනක් ආවේ. මේ වෙලාවට තමයි හිතෙන්නේ ජීවිතේ කොච්චර ලස්සනද කියලා. හරිම නිදහස්. පුදුමයි මෙයාට මේ වගේ තැනකට එන්න හිතුණා. නැත්නම් ඉතින් හැමදාම මෙඩිකල් කොලෙජ් ගෙදර. ඕකද ජීවිතේ? මිනිස්සු හැමදාම එක විදිහට හිතන්න ඕනද? කවුද දන්නේ? මෙයාට මේ විදිහකින් තපසට යන්න හිතේද කියලා? මෙයා තපසට යන්න? බණ කියන්න වෙන්නේ ඉතින් වඳුරන්ට තමයි. ඇයි? මොකද තමසේ? නෑ. මට නිකන් බැවිලා පෙනුණා. ඔයා තපසෙක් වුණොත් ඉන්න විදිහ. දැන් අපේ දුව රනෝඩ් ගැනත් වෙනස් විදිහකට හිතනවා ඇති නේද? ඉස්සර රාජකුමාරියන්ගේ අතපතාගෙන ආපු කුමාරවරුන්ට කඩුළු ගණනාවක්ම පනින්න තිබුණා. ඇයි කුමාරිකාවන්ට තමා කැමති කුමාරයා තෝරා ගන්න ඉඩ දීපු ස්වයංවරයක් තිබුණලු. දන්නවද අයියේ? ඇත්තද නංගි? අපට හවස 4ට ෆාම් එකේ මැනේජර්ව හම්බ වෙන්න තියෙනවා. මාත් එන්නම් තාත්තේ. රජ්ජුරු දහස් නොකරන්නත් කවුරුත් වග බලා ගත්තලු. ඔයාද හරි ලස්සනයි. ඒ කාලේ ටියුෂන් යන්න පෙන්නුමක් ඇඳලා. හැමදේම වෙනස් වෙනවනේ අම්මේ. ආපහු ඒ කාලේට යන්න නැත්නම් කියලා හිතුණා. ලස්සනට ඇඳලා කොහෙද යන්න ලෑස්ති වෙන්නේ? චුට්ටක් එළියට යන්න කියලා. මෙච්චර ලස්සන තැනකට ඇවිත් ඇයි මේ කාමරයකට හිර වෙලා ඉන්නේ? අම්මත් එනවද මාත් එක්ක වැව වටේ ඇවිදින්න? ආසයි. මහන්සියදෝ. ඔයා ගිහින් ඇවිදලා ලස්සන බලලා ඉක්මනට එන්නකෝ.
අපි හම්බෙච්ච මුල්ම දවසේදී ඔයා මට පොරොන්දුවක් වුණා මතකද? හැමදාටම ඔයා මගේ කියලා. තව අපි කවදාවත් වෙන වෙන්නේ නැහැ කියලා. ඔව් ශානුක. ඒ පොරොන්දුව හැමදාටමත් එහෙමයි. ඒත් මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඔයා කොහෙද ඉන්නේ? ඇයි ඔයා අමුතු විදිහට ඇසිරෙන්නේ? ඔයා ඇයි මොහොතකට විතරක් මාව හම්බ වෙන්න එන්නේ? ඒ අපේ පොරොන්දුව නිසා. ඔව්ෂා. අපි කවදාවත් වෙන වෙන්නේ නැහැ කියන ඒ පොරොන්දුව නිසා. මං මේ මුළු සංසාරෙම ඔයාට ආදරේ නිසා. මට මේ හැම දෙයක්ම හීනයක් වගේ ශානුක. මං ඇස් දෙක පියාගෙන ආගෙන ඉන්නම්. ශානුක? ඇයි? ඇයි ශානුක අඬන්නේ? ඇයි ශානුක? අපි කවදාවත් වෙන වෙන්නේ නැහැ නේද ශා? නෑ ශානුක. අපිව කවදාවත් කාටවත්ම වෙන් කරන්නත් බෑ. මතකද මං කිව්වා කවදා හරි යන්න වෙයි කියලා. ඔයගේ සෙල්ලම් අනින් පස්සේ ඉවරයි. ඔය නෝන පාමාට විතර මෙතෙන්ට ආවස ඇවිත් මට කිව්වා වැව මැද්දට යමුයි කියලා ඔරුවට නැග්ගා. මාත් එක්කගෙන ගියස. මොකද ඔය වගේ නෝනලා තනියෙන් මෙහාට එන වෙලාව තියෙනවා සර්. ඇවිල්ලා පින්තූර ගන්නවා, චිත්‍ර අඳිනවා. මට ඒක වෙනසක් පෙන්නුන්නේ නැහැ. වැව මැද්දට ගියාට පස්සේ මොකද වුනේ? වැව මැද්දට ගියාම එකපාරට නෝනට හිත දෙයක් හැදිලා වගේ ඇස් දෙක පියාගත්තා. අත් දෙක බැඳගෙන පපුවට තද කරගත්තා. මං හිතුවා සංඥාක්වත් හැදෙන්නේ නෝන. මම නෝන කියලා කිව්වා. පාරට නෝන වතුරට පැන්නා. ඉතින් තමෝ මොකද කරේ? ඒ ඉසව හරිම ගැඹුරුයි සර්. මාත් පැන්න වතුරට බේරගන්න. මොන බේරගන්න බැරිුණා සර්. මේකයි පුදුමෙස. ඒ නෝන ඇතුළට ඇදිලා ගියා. හරියට කවුරු හරි ඇතුළේ ඉඳලා ඇදලා ගන්නවා. මාත් මිනිස්සු දියේ ගිලිලා මැරෙනවා දැකලා තියෙනවා සර්. ඒත් මේක ඒ වගේ දෙයක් නෙමෙයි. බොඩි එක නම් හම්බුණා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. එතන තව බොඩි එකක් තියෙනවා. ෂුවර් එකට මර්ඩර් කේස් එකක් වෙන්න ඇති. සර් මේකත් එතන තිබිලා හම්බුනේ. ඉන්වෙස්ටිගේෂන් එකට ගන්න පුළුවන් වෙයි.